ආයිබෝන් ගිණුම් කරණයේ 12 වසර ආරම්භ ගිණුම් කරණයේ 3 වෙනි පාඩම අද තියෙන්නේ. මම ඊට කලින් පුතාට කියලා දුන්නා ගිණුම් කරණයේ අවශ්‍යතාවය, ඊට පස්සේ වටිනාකම, ව්‍යාපාර කියන්නේ මොකක්ද? ව්‍යාපාර වලින් අපි ලබන්නා වූ ප්‍රයෝජන මොනවද? වැදගත්කම් මොකක්ද? ඒ වගේම ගිණුම් කරන ඒකකයක් කියන්නේ මොකක්ද? ඒ ඒකකවල කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ගිණුම් කරණයක අවශ්‍යතාවම එකම පැහැදිලි කරලා දුන්නා. අද මම කියලා දෙනවා තොරතුරු සම්බන්ධයෙන්. තොරතුරු ගිණුම් කරණයක තොරතුරු අපි කියන්නේ විඤ්ඤාපනී කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියන ඉංග්‍රීසි භාෂාවෙන් ইনফরমේෂන් කියලා. තොරතුරු. මොකක්ද තොරතුරක් කියලා කියන්නේ? ගිණුම් කරණය සාමාන්‍ය තොරතුරක් කියලා කියන්නේ කෙනෙකුගේ දැනුම වර්ධනය කරගන්නට ඉවහල් වෙන නැත්නම් කෙනෙකුගේ දැනුම වර්ධනය කිරීම නිසා තීරණ ගැනීම ප්‍රයෝජනවත් වන ආකාරයේ ඕනෑම දෙයක් අපි කියන තොරතුරක් කියලා. හරිනේ. කෙනෙකුගේ දැනුම වර්ධනය කර ගැනීමට එහෙම නැත්නම් තීරණ ගැනීමට පාදක වන ඕනෑම දෙයක් අපි කියන තොරතුරක් කියනවා. ඕපාදූපයක් වුණා තොරතුරක් කියනවානේ. ඒ තුලින් ගන්න පුළුවන් නිගමනයක් අහන්න බලන මිනිස්සුන්ට. ඒක නිසා මේ අපි ගිණුම් කරන්නේ තද පොදු ලෝකයේ තුල ගත්ත තොරතුරක් කියලා කියන්නේ කෙනෙකුගේ දැනුම වර්ධනය කරගන්නට තීරණයක් ගන්නට ඉවහල් වෙන ඕනෑම දෙයක් අපි කියනවා තොරතුරක් කියලා. දැන් අපි කතා කරන්නේ ව්‍යාපාරවල. ව්‍යාපාර තොරතුරක් කියලා කියන්නේ ව්‍යාපාරිකයාට එහෙම නැත්නම් කළමනාකරුවන්ට එහෙම නැත්නම් ව්‍යාපාර ලෝකයේ ව්‍යාපාරික තොරතුරු බලාගෙන සිටින අයට ව්‍යාපාරයේ පිළිබඳ දැනුම ලබා ගැනීමට ව්‍යාපාරිකට තීරණ කර ගැනීමට ඉවහල් වෙන ඕනෑම දෙයක් අපි කියනවා ව්‍යාපාරික තොරතුරක් කියලා. හරිද? මෙතන මතක තියාගන්න ඕනේ අපි කතා කරන්නේ මේ තීරණ ගන්නේ ව්‍යාපාරික මූල්‍යමය පැත්ත. හරි? ව්‍යාපාරයක මූල්‍යමය තොරතුරු මගින් ව්‍යාපාරයේ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබන්නට, දැනුමක් ලබන්නට, එහි වර්ධනය පිළිබඳ තීරණ ගැනීමට හේතු වෙන දෙයක් තමයි අපේ ව්‍යාපාරික තොරතුරු කියලා කතා කරන්නේ. දැන් ගොඩක් වෙලාවට ව්‍යාපාරික තොරතුරු ලබා ගන්නට ඉවහල් වෙන දේවල් තමයි ව්‍යාපාරී කරන ගිණුම් කටයුතු ලබා ගන්නා වෙළඳ ගිණුම, ලාභාලාභ ගිණුම, ඒ වගේම ශේෂපත්‍රය. ව්‍යාපාරික වෙළඳ ගිණුම, ලාභාලාභ ශේෂපත්‍ර ඉදිරි පාඩම් වලට පැහැදිලි වෙන්නේ. තල වශයෙන් මම කියන්නම් වෙළඳ ගිණුමකින් සිදුවෙන්නේ ව්‍යාපාරී ලාභය දල වශයෙන් ගණනය කිරීම. ලාභාලාභ ගිණුමකින් කරන්නේ ඒ දල වශයෙන් ලබාගත්තු ලාභයට යම්කිසි කාලච්ඡේදයක් තුළදී ලැබුණා හෝ නොලැබුණා හෝ සීළු ආදායම් එකතු කරලා ගෙව්වා හෝ නොගෙව්වා හෝ සීළු වේදම් අඩු කරලා ව්‍යාපාරේ සුද්ධ ලාභය ගණනය කරගන්නේ අපි ලාභාලාභ ගිණුම. හරි. ශේෂපත්‍රයක් කියන්නේ යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයේ තියෙන වත්කම් වකී මොනාකාරයේද කියලා පැහැදිලි කරන ලේඛනය. මේක බලලා ව්‍යාපාරිකයාට හෝ ව්‍යාපාරී කළමනාකරුවන්ට ව්‍යාපාරික තීරණ ගැනීමට පහසු වෙනවා. ඕන්ට පුළුවන් ඉන්න ව්‍යාපාරයේ කොතනද තියෙන්නේ කියලා. දැන් සරල උදාහරණයක් කිව්වොත් එහෙම ශේෂපත්‍රයක සඳහන් වෙන ණය ගැතිය හෝ ණය හිමිය කියලා කොටස් දෙකක්. ණය හිමිය කියන්නේ අපි ගෙවිය යුතු කට්ටිය, ණය ගැතිය අපි ලැබිය යුතු කට්ටිය. ඕකේ මූල්‍යමය දත්තයන් බලලා අපිට තීරණය කරන්න පුළුවන් මේ ව්‍යාපාරයේ කොච්චර බාහිරට ණයයිද? මේ ව්‍යාපාරයට කොච්චර බාහිරින් මුදල් ලැබෙන්න තියෙනවද? දැනගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට සොයා ගැනීම තමයි අපිට තීරණ ගන්න පහසු වෙන්නේ. ඒක නිසා ව්‍යාපාරය තුළින් අපිට පුළුවන්කම ලැබෙන නිශ්චිත තොරතුරු වලින් ව්‍යාපාර ඉදිරි අනාගතය සැලසුම් කරන්නට, ඉදිරි අනාගතය පැහැදිලි කරගන්නට, ඉදිරි අනාගතය තව එකතු කළ යුත්තේ මොනවද? මේක තීරණය කරගන්නට මේ තොරතුරු කියන එක වැදගත් වෙනවා.
හරිය. දැන් එතකොට මේ තොරතුරු කියන එක අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න. එකක් තමයි ප්‍රමාණාත්මක තොරතුරු. අනික තමයි ප්‍රමාණාත්මක නොවන තොරතුරු. මම පැහැදිලිවම කිව්වා අපිට ගිණුම්කරණය ගැන තොරතුරු වැදගත් වෙන්නේ මූල්‍යමය අගයන් පමණයි කියලා. එහෙමනම් අපිට මේ ප්‍රමාණාත්මක තොරතුරු කියලා කියන්නේ මොනවද? අපිට ප්‍රමාණයක් කියන්න පුළුවන් දේවල්. ප්‍රමාණය අගය කරලා කියන්න පුළුවන් දේවල්. ගණන් කරලා මුදලින් මනින්න පුළුවන් දේවල්. ප්‍රාග්ධනය ලක්ෂ 20යි. දීබඩ වටනාකම් ලක්ෂ 5යි. අපිට මුදලින් අගය කරන්න පුළුවන්. ප්‍රමාණාත්මක නොවන කියන්නේ අපිට එහෙම ප්‍රමාණයක් කියන්න බැරි දේවල්. ප්‍රමාණයක් කියන්න බෑ. ඒකී ව්‍යාපාරය තුළින් ව්‍යාපාරවලට දායක වන වටිනාකම් එපමණයි. ඒකී ව්‍යාපාරයේ මූල්‍යාංශය අක්‍රීය. ඒකී ව්‍යාපාරයේ සහායක ගබඩාකරු අවංකයි. ඔන්න ව්‍යාපාරයට රැඳෙනවා. නමුත් ඒකට ප්‍රමාණයක් කියන මේ වචන එකක්වත් අපිට අගේ මුදලින් මනින්න බෑනේ. ඒක අපිට ගිණුම් කරන තොරතුරට ගන්න බෑ. හරිද? මුරකරුවන් ඉතාමත් විනීතයි, ඉතාමත් අවංකයි. ඔවුන් අපිට සහාය දක්වනවා. ඉතින් ඒ වගේ දේවල් අපිට අගය කරන්න බැරි දේවල් ගිණුම් කරන ලෝකෙට අපි එකතු කරගන්නේ නැහැ. තොරතුරු තමයි. ඒක තොරතුරක් තමයි. ඒ තොරතුරු කිසිවක් අපි මේ ව්‍යාපාර ලෝකයට මුදලෙන් අගය කරන්න බැරි නිසා අපි මෙන්න මේ පිළිබඳව මූල්‍යමය தත්ත්වයන් වශයෙන් කතා කරන්නේ නැහැ. ඊට අපි කතා කරන්නේ මෙන්න ප්‍රමාණාත්මකව ගන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන්. මම කිව්වේ ප්‍රාග්ධනයේ මෙහෙමයි. ඊටකඩම ලට්ටාකම් මෙහෙමයි. බැංකුවේ සතු මුදල් ප්‍රමාණය මෙහෙමයි. ප්‍රමාණයක් කියන්න පුළුවන්. ඒක නිසා අපි අගය කරන්නේ මෙන්න මේ ප්‍රමාණාත්මක ගත්තත් ඒකෙත් බෙදෙනවා කොටස් දෙකක්. එකක් මූල්‍යමය, අනික මූල්‍යමය නොවන. මූල්‍යමය කියන්නේ මුදලින් අගය කරන්න පුළුවන් දේවල්. හරිද? දැන් එතකොට මූල්‍යමය කියලා කියන්නේ මුදල් අගය කරන්න පුළුවන් දේවල්. වාර්ෂික ගුණ ප්‍රමාණය මෙච්චරයි. වාර්ෂික ගණන් ප්‍රමාණය මෙපමණයි. හරිද? එතකොට ව්‍යාපාරට යොදවැති ප්‍රාර්ථනා මේක මුදලින් අගය කරන්න පුළුවන්. මේ මුදලින් අගය කරන්න පුළුවන් දේ තමයි අපි ව්‍යාපාරට යොදාගන්නේ. මූල්‍යමය නොවන කියන්නේ මුදලින් අගය කරන්නේ නැති වුණාට ප්‍රමාණයක් තියෙනවා. සේවකයෝ 250යි. රතවාහන 10යි. මේවා අපිට තොරතුරු වශයෙන් වැදගත් වෙනවා. හරි. සේවකයෝ 250ක් කියලා කිව්වහම සේවකයෝ 250 අපිට ව්‍යාපාරයේ පොත්තරට සටහන් නොවනට සේවකයන් 250ක් වෙනුවෙන් කරන දේවල් ගෙවන වැටුප් අතිකාර ඒව අපිට මූල්‍ය මුද්‍රණයට එනවා. ඒක නිසා මේකේ තොරතුරු අපිට වැදගත් වෙනවා. හරිද? නමුත් අපි ගිණුම් කරන්නේ දීක සටහන් කරගන්නේ නැහැ. ඒකෙන් ලබා ගන්න තොරතුරු තමයි අපි මේක දාගන්නේ. අන්න ඒක මතක තියාගන්න. එතකොට
මෙන්න මේ මූල්‍යමය තොරතුරු අපි කොටස් කීපයකට බෙදනවා. හරිද? මේ තුල එනවා අපිට ගිණුම් කරන තොරතුරු. මූල්‍යමය එකෙන් තමයි අපිට ගිණුම් කරන තොරතුරු එන්නේ. මෙන්න මේ ගිණුම් කරන තොරතුරු අපිට එනවා කොටස් කීපයක්. එකක් තමයි අපි කියනවා මූල්‍ය ගිණුම්කරණය. අනික තමයි පිරිවැය ගිණුම්කරණය. අනික තමයි අපි කියන්නේ කළමනාකරණ ගිණුම්කරණය. හරිද? දැන් හොඳට බලන්නකෝ. තොරතුරු බෙදෙනවා කොටස් දෙකකට ප්‍රමාණාත්මක හා ප්‍රමාණාත්මක නොවන කියලා. ප්‍රමාණාත්මක නොවන තොරතුරු ව්‍යාපාරික ගිණුම් කරන තොරතුරුට අදාළ කරගත යුතු නැහැ. තොරතුරු ලබා ගන්න පුළුවන් එක හරියි. ප්‍රමාණාත්මක තොරතුරු මූල්‍යමය අගේ දත්තයන් ගන්න පුළුවන් කොටස් දෙකයි. මූල්‍යමය සහ මූල්‍යමය නොවන කියලා. මූල්‍යමය නොවන කියන්නේ මුදලින් අගේ කරන්නේ නැති තොරතුරු. ඒ තොරතුරු වැදගත් වෙනවා. මූල්‍යමයකින් අපිට ගිණුම්කරණය කොටස් තුනයි. මූල්‍ය ගිණුම්කරණය, පිරිවැය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය කියලා. මෙන්න මේකේ තොරතුරු අපිට ව්‍යාපාර ලෝකයේ තුල අපේ ව්‍යාපාරික පද්ධතිය වැදගත් වෙනවා. මේ ලබා ගන්නා තොරතුරු තමයි මෙදා කිව්වේ පුද්ගල ගිණුම්කරණයේ සිට ජාතිය ගිණුම්කරණය දක්වා යනවා කියලා. හරි. දැන් එතකොට හොඳයි. දැන් මේ අපි කතා කරමු ගිණුම් කරන තොරතුරු ගත්තොත් එහෙම. මේ තොරතුරු මත අපිට වැදගත් වෙන්නේ ගිණුම් කරන තොරතුරු මේ ගිණුම් කරන විඥාපනයේ ගිණුම් කරන තොරතුරු වල අපි කිව්වා මූල්‍ය, පිරිවැය සහ කළමනාකරණ කොටස් තුනක්. මූල්‍ය ගිණුම් කරන්නේ ගමුකෝ. මූල්‍ය ගිණුම් විඥාපනය නැත්නම් මූල්‍ය ගිණුම් කරන තොරතුරු. හරිද? එතකොට මෙන්න මේකේ අපිට මේ මූල්‍ය ගිණුම් කරන තොරතුරු තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා ව්‍යාපාරය තුළ වාර්ෂිකව සිදුවන තත්ත්වය මොකක්ද? මම කියන්නේ කිව්වේ ව්‍යාපාරයේ වාර්ෂික පිළිලේ කරන වෙළඳකින්ම ලාභාලාභ ගිණුම් ශේෂපත්‍ය. මේ තුලින් අපිට පුළුවන්කම ලැබෙන ව්‍යාපාරයේ මූල්‍ය ගිණුම් කරන දත්තයන් කොහොමද? වෙළඳ ගිණුමින් අපි හොයගන්නේ දල්ලාභය. අපිට මේකෙන් හොයාගන්න පුළුවන් දලලාභය. දලලාභය. ඊට පස්සේ අපි ලාභාලාභ ගිණුමින් හොයාගන්නවා සුද්ධ ලාභය. ශේෂපක්ෂෙන් අපි හොයාගන්නවා වත්කම් හා වගකීම් පිළිබඳ තොරතුරු. ඊළඟ මූල්‍ය ගිණුම් කරන විඥාපනයක් තුළ අපිට ලබා ගන්න පුළුවන් වාර්ෂික පිළිවෙල කරන වෙළඳ ගිණුමේ ව්‍යාපාරයේ තරලාභය, ලාභාලාභ ගිණුමේ සුද්ධ ලාභය, ශේෂපත්‍ය වත්කම් හා වගකීම් පිළිබඳ තත්ත්වය. හරිද? එතකොට මෙන්න මේ අගයන් මෙන්න මේ දත්තයන් වැදගත් වෙන අපිට ව්‍යාපාරයේ ගිණුම් කරන කටයුතු සඳහා. නැත්නම් අනාගතයේ ව්‍යාපාරයේ තත්ත්වය කොට රඳවන්න ඕනේ කියන්නේ මේක වැදගත් වෙනවා. අනික තමයි අපි කතා කරන්නේ මේක ඊළඟ කොටස පිරිවැය ගිණුම් කරන්නේ. පිරිවැය ගිණුම් කරන විඥාපනය. පිරිවැය කියන්නේ මිලනේ. පිරිවැය කියලා කියන්නේ ව්‍යාපාරික නිෂ්පාදන ආයතනික සිදුවන පිරිවැය තත්ත්වය කොහොමද කියන එක. පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදිත ආයතන ලබා ගන්නා මිල. දත්තවල මිල, ඒකත් මිල කියන එක. එතකොට අපි හිතමු නිෂ්පාදන ආයතනයක යම් නිෂ්පාදනයක් කරන්නට ගිය වියදම අපි හිතමු නිෂ්පාදිත භාණ්ඩයකට අපේ අවසාන මිල රුපියල් 100 නම්
ලාභයක් සහිත 125ට විකුණනවා නම් අපි කතා කරන්නේ 125 ගැන. එතකොට 100ක් වියදම් වුණා නිෂ්පාදනය සඳහා. නිෂ්පාදනය සඳහා කිය රුපියල් 100 බෙදෙන ආකාර තියෙනවා. ද්‍රව්‍ය අමුද්‍රව්‍ය වලට කීයක් කියනද? නිෂ්පාදනාගාරයේ ශ්‍රමයට කොච්චර කියනද? ඉන්ධන වලට කොච්චර කියනද? මෙන්න මේ සියල්ල පිරිමේ ගිණම් කරන එක තුළ අඩංගු වෙනවා. හරිද? එතකොට ඍජු ශ්‍රමිය කොච්චර කියනද? වක්‍ර ශ්‍රමිය කොච්චර කියනද? බැටුප් කොච්චර කියවද? මෙන්න මේක පිරිමේ ආයතනයක් තුළ සිදුවන සියලු ගණන් අපි මිලදී ගන්නේ අපිට නිෂ්පාදිත භාණ්ඩය. නිෂ්පාදිත භාණ්ඩය මිල රුපියල් 100යි. හරිද? එතකොට ඒකට එකතු කරන ලාභයක් රුපියල් 25ක. අපි මිලදී ගන්නේ රුපියල් 125ට. හරිද? මේවිල්ල අපි මිලදී ගන්නා මුදල. නිෂ්පාදිත භාණ්ඩයට නිෂ්පාදනය කරන සඳහා ගිය වියදම තුළ තියෙනවා නිෂ්පාදනාගාරය තුළ කොච්චර ඉදමන් දරුවද කිය. මෙන්න මේක තමයි අපි පිරිවෙන් කළමනාකරණය පිරිවෙන් ගිණුම් කරණය තුළ හොයාගන්නේ. හරිද? අනික තමයි කළමනාකරණ ගිණුම් කරණය. කළමනාකරණ ගිණුම් කරණය. කළමනාකරණ ගිණුම් කරණය කියලා කියන්නේ ආයතනයේ කළමනාකරුවන්ට ව්‍යාපාරයේ පිළිබඳ තීරණ ගන්නට අවශ්‍ය පරිදි ලබා ගන්නා තොරතුරු. දැන් ගත්තොත් එහෙම දැන් අපි කියවනේ වෙළඳ ගිණුම, ලාභාලාභ ගිණුම, ශේෂපත්‍ය, පිරිවැය ගිණුම මේ සියල්ලම ව්‍යාපාරය තුල අඩංගුයි. මේ තොරතුරු සියල්ල සලකා බලලා ව්‍යාපාරයේ කළමනාකරන ආයතන කළමනාකරන අංශයට ව්‍යාපාරික තීරණ ගන්නට කොහොමද බලපාන්නේ කියලා. අපි දන්නවා ශේෂපත්‍යක් ගත්තොත් තියෙන ප්‍රාග්ධනීය මෙච්චරයි. සුද්ධලාභයේ මෙච්චරයි. ශේෂපත්‍යක තියෙනවානේ. පොඩි තියෙනවා ප්‍රාග්ධනීය ලක්ෂ 5යි. සුද්ධලාභයේ ලක්ෂ 2යි. මුසටහන් එනවානේ. එතකොට ඒගොල්ලෝ බලනවා යෙදූ ප්‍රාග්ධනීයට සුද්ධලාභයේ මෙච්චරයි. එහෙමනම් මේක වැඩි දියුණු කරන්නට පුළුවන්ද? හරිද? ඒකේ තියෙනවා ජංගම වත්කම්, ජංගම වගකීම්. ජංගම වත්කම් වලට වගකීම් අනුපාත කොහොමද තියෙන්නේ? එතකොට මේ අවුරුදු 2019 මේ ලාභය බැලුවා 2018 ලාභෙත් බැලුවා. ඒගොල්ලෝ බලන 2019 මේ ලාභය ලක්ෂ 10යි. 2018 ලාභය ලක්ෂ 8යි. ලක්ෂ 2කින් ඉහළ ගිහිලා තියෙනවා. එතකොට ව්‍යාපාරයේ 2019 ලාභය ලක්ෂ 11යි. 18 2019 ලක්ෂ 10යි. ඇයි ලක්ෂයක පසු බැස්සේ? මෙන්න මෙහිම තීරණ ගන්න කළමනාකරවන්ට ව්‍යාපාරයෙන් තීරණ ගන්නට වැදගත් වෙන තැනක් තමයි කළමනාකරන ගිණුම් කරන විඥාපනය තුළින් අපි ලබා ගන්නෙ. ඒක නිසා මේ මූල්‍ය තොරතුරු අතර මූල්‍ය ගිණුම්කරණය, පිරිවෙන් ගිණුම්කරණය සහ කළමනාකරන ගිණුම්කරණයේ කොටස් තුනම ව්‍යාපාරික තීරණ ගැනීමට දැඩිසේ වැදගත් වෙනවා. හරි පැහැදිලි. ඕක තමයි ගිණුම්කරන සම්බන්ධයෙන් අපි ළඟට තියෙනා වූ දැනුම. ඊළඟට අපි කතා කරනවා ගිණුම් කරන කටයුතු සඳහා බලපාන සාධක. ගිණුම් කරන කටයුතු සඳහා බලපාන සාධක. ගිණුම් කරණයක් සිදු වෙනකොට මේ ගිණුම් කරණයට බලපාන හේතු වන දේවල් සාධක කොහොමද තියෙන්නේ? මේ කොටස් දෙකක් තියෙනවා. පරිසර සාධක අපි කියලා කියනවා. ඉතින් පරිසර කියලා සම්සතහන් කරමුකෝ. මේ කොටස් දෙක එකක් තමයි අභ්‍යන්තර, අනික තමයි බාහිර. අභ්‍යන්තර හා බාහිර. ව්‍යාපාර ආයතනයක තියෙන අභ්‍යන්තර පරිසරයක් කියලා කියන්නේ ඒකට ව්‍යාපාරයේ ඇතුළතින් පැනනගෙන සාධක.
ව්‍යාපාර ආයතනයක් ගත්තොත් එහෙම මේ ආයතනයේ ඇතුළතින් ගොඩනගෙන පරිසරය තමයි අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ. මේ ඇතුළේ තියෙන ගත්තොත් එහෙම ඉන්නේ අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝනේ. එතකොට මේගොල්ලන්ගේ ක්‍රියාකාරකම්, දක්ෂකම්, ආකල්ප, කැපවීම ව්‍යාපාරයේ දියුණුවට බලපාන. හරි. ව්‍යාපාරයේ තුල තියෙන කළමනාකරුවන්ගේ සුළු සේවකයින්ගේ මේ හැමෝගෙම මේකද අභ්‍යන්තර සාධක, අභ්‍යන්තර පරිසරය ගොඩනගන කට්ටියගෙන්නේ ඔවුන් සතුව තියෙනා වූ දක්ෂතා, නිපුණතා, ආකල්ප, මතවාද මේ ඔක්කොම ව්‍යාපාරයක දියුණුවට, ඉදිරි ගමනට බලපානවා. එක්සත් අපි කියනවා අභ්‍යන්තර පරිසර සාධක බොහෝ වෙලට ව්‍යාපාරයට දියුණුවක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ තුළ තියෙන ඔවුන් තුළ දැක්මක් තියෙන්න ඕනේ. ඕනම ව්‍යාපාරයක් ගත්තොත් දැක්මක් තියෙන්න ඊට පස්සේ මෙහෙවරක් කරන්න ඕනේ. එතකොට මේකට යොදා ගන්න ක්‍රම ශිල්ප තියෙනවා. තාක්ෂණය කොහොමද? මේ සියල්ල වැදගත් වෙනවා අපිට ව්‍යාපාරයේ ගොඩනැගෙන දියුණුව සඳහා. අනික තමයි ව්‍යාපාරය තුළ තියෙන බාහිර පරිසර සාධක. බාහිර පරිසර සාධක කියලා කියනකොට අපිට ගොඩක් දේවල් තියෙන අභ්‍යන්තර පරිසරයේ රැඳෙන ප්‍රමාණය අඩුයි. සීමිතයි. බාහිර කියලා කියන්නේ ව්‍යාපාරේ කිරි බලා සිටින ව්‍යාපාරයේ තත්ත්වය පිළිබඳ සෝදිසියෙන් හිටින. ඒ වගේම ව්‍යාපාරයට බලපෑම කළ හැකි පිටතින් සිටිනා වූ පරිසරය තමයි ව්‍යාපාරික බාහිර සාධක කියලා අපි අදහස් කරන්නේ. එතකොට මෙන්න මේ බාහිර සාධක වලට පුළුවන් ව්‍යාපාරයේ කොතෙන්ද රඳවන්නේ කියලා තීරණය කරන්න. එතකොට මෙන්න මේක අපි ඊළඟට කතා කරන්න පෙළඹෙනවා. මේකේ බාහිර සාධක ගත්තොත් එහෙම කොටස් කීපයක් තියෙනවා. හරිද? ව්‍යාපාරයට බලපෑම ඇති කරන්නට, ව්‍යාපාරයේ දියුණු කරන්නට, ව්‍යාපාරයේ කටයුතු හසුරවන්නට බලපාන සාධක කීපය. එකක් තමයි නෛතික පරිසරය. අනික තමයි ශිල්පීය වෘත්තීය පරිසරය. අනික තමයි ව්‍යාපාරික තියෙන ආර්ථික හා දේශපාලන පරිසරය. අනික තමයි ව්‍යාපාරික තාක්ෂණික පරිසරය. අනික තමයි සමාජ හා සංස්කෘතික පරිසරය. ව්‍යාපාරයට ගොඩනගන්නට, ව්‍යාපාර රඳවන්නට, ව්‍යාපාර ලෝකේ නිශ්චිත කරන්න බලපාන සාධක පරිසර 4-5ක් තියෙනවා. නෛතික පරිසරය, ශිල්පීය වෘත්තීය පරිසරය, ආර්ථික දේශපාලන පරිසරය, තාක්ෂණික පරිසරය සහ සමාජ සංස්කෘතික පරිසරය කියලා. අභ්‍යන්තර පරිසරය හා සාපේක්ෂව, අභ්‍යන්තර පරිසරය හා සමානව මේ බාහිර පාර්ශවයන් සියල්ලම ව්‍යාපාර ලෝකේ රඳවා තබන්නට, ව්‍යාපාර ලෝකේ උසවා තබන්නට බලපාන. පැහැදිලි? එහෙමනම් මන්දුල පුතාලට අනිත් දවසේ මේ පරිසරවල තත්ත්වය මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න. හරි? එහෙනම් ආයි